සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි පින්වත් හැම දෙනාම ධර්ම ශ්‍රවණයට එකතු වෙලා ඉන්නේ. පින්වතුනි අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ චූලාංගනී මොනරවල මහත්මිය විසින් එතුමියගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ තම දියණිය වන හර්ෂිනී දියණියගේ අගෝස්තු 30 වෙනි දිනට යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන ඒ දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාදයත් ඒ දියණියගේ රැකී ආරක්ෂා කටයුතු ඒ හැම දෙයක්ම සාර්ථකව සිදු කරගන්න ඒ දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම අංජිකාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට තුන්රුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාදයත් ඒ වගේම විලක්ෂණා තිලින දුරේෂා කියන ඒ දරුවන්ටත් තම සහෝදරයා වන චන්ද්‍රා මොනරවල සහ ඒ පවුලේ හැම දෙනාටම ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවත් ඒ වගේ මේ වෙනකොට ලෝකේ පුරා පැතිරීගෙන යන මේ වසංගතයත් සමග කොවිඩ් රෝගයෙන් පෙළෙන ලක්වාසී ලෝවාසී හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාද ඉක්මන් සුවය සැලසේවා කියන ප්‍රාර්ථනාව වසර 12කට පෙර පරලොව සැපත්වන්නට යෙදුණු දයාබර ස්වාමි පුරුෂයා වන රාජා අමරසේකර මහත්මයාට පින්දීමත් සිල්වා මහත්මයාටත් පරලොව සැපත් දෙමාපියන් වන මිල්ටන් සහ සුජාතා මොනරවල දෙපළටත් නන්දාවතී මහත්මියටත් නෑදෑ හිතමිත්‍රාදීන් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් කොවිඩ් වසංගතය මිය පරලොව ගිය අය ඇතුළු මිය පරලොව ගිය සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියන උතුම් අරමුණෙන් චූලාංගනී මොනරවල මහත්මිය තමයි අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ. ඉතින් එතුමියටත් ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හැම බුදු කෙනෙක්ම ලෝකෙට පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින් මේ එකක් දෙකක් තුනක් නෙවෙයි සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින් කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න සචිත්ත පරියෝදපන ස්වචිත්තය තමන්ගේ හිත දමනය කරගන්න හිත දමනය කරන්න පාපී අකුසල් යටපත් කරමින් සමත විදර්ශනා තුළින් හිත දමනය කරන්න ඒතම් බුද්ධානුශාසනා මේ තමයි මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලාගේ උතුම් අනුශාසනාව බවට පත්වේ. ඒක තමයි බුද්ධ ශාසනය. දැන් ඔබේ කවුරු හරි අහනවා මොකද්ද ඔය බුද්ධ ශාසනය? මොකද්ද ඔය බුද්ධ ශාසනය? පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපි සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට දේශනා කරන ලද 80,000ක ධර්මස්කන්ධයම හරය කැටි කරලා ගත්තා. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ සබ්බ පාපස්සකරණ පාපී අකුසල් වලින් වැළකීම කුසලස් උපසම්පදා පින් කිරීම කුසල් වැඩීම
සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කර ගැනීම. ඒ තම් බුද්ධානු ශාසන මේකතයි බුදුරුන්ගේ ශාසනය. එහෙමනම් අපි අපේ ජීවිතය තුළින් බලන්නට ඕනෑ අපි දවසින් දවස මේ ශාසනය තුළ රැඳෙන කෙනෙක්ද. මේ බුද්ධානු ශාසනාව තුළ පිහිටල අපි කටයුතු කරනවා ඇත්තට මේ අනුශාසනාව තුළද අපි ජීවත්වෙන්. අන්නේ කාරණය ඔබ නුවනින් විමසන් ඇත්තටම ඔබ තුළින් විමසල බලන්න. ඒ තුළද මං ජීවත්වෙන්නේ. දවසින් දවස ඔබේ තුළ තියෙන පාපී අකුසල් පාපී සිතුවිලි පාපී ක්‍රියාවක් ඒවා වර්ධනය වෙන ජීවිතයක නං ඔබ ඉන්නේ ඒවා එක්කම නං ඔබ අනාගතයට යන්නේ ඔබට කිසිම සුභානාගතයක් නෑ. ඒනිසා පිංගතුනේ හැමවෙල් ඕනම වෙලාවක අද මේ මොහොතේ මේ බණ ටික අහලා ඔබට හිතෙනවනම් මං අද ඉඳන් හැදෙනවා. අද ඉඳන් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවේ වලාකුළින් මිදෙන පුන් සඳ වගේ. ඒ මොහොතේ ඉඳන් එයාගේ ජීවිතය බැබලෙන්න පටන් ගන්න. පිංගතුනි සඳ වලාකුළුවලින් වැහිලා තියෙනකොට සඳේ බැබලීමක් පේන්නේ. දුමෙන් මීදුමෙන් වැහිලා තියෙනකොට සඳ බැබලෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ වගේ කෙනෙක් අකුසල් කර කර පව්කං කර කර පාපී ජීවිතයක් ගත කරනවා නම් එයාගේ ජීවිතය අර අන්ධකාරය වැහිලයින්න. එයාගේ ජීවිතය කිසිම එලියක් බැබලීමක් ආලෝකයක් නෑ. හැබැයි යම් මොහොතකාර සඳ වලාකුලින් දුම් මීදුම් ආදී මිදෙනවද සඳ බැබලෙන. අන්නේ වගේ යම් මොහොතක මේ මොහොතෙ හරි මං අද ඉදම් ප්‍රාණඝාතයෙන් වලකිනවා. මං අද ඉදම් හොරකමින් වලකිනවා. මං අද ඉදම් මේ මොහොතේ ඉදම් වැරදි කාම සේවනයෙන් වලකිනවා. මං අද ඉදම් හරි කවදාවත් බොරුවක් කියන්න මං බොරුවෙන් වලකිනවා සත්‍යවාදී කෙනෙක් වෙනවා. මත් පෑන් මඩ්‍රව්ය මේ දුරාචාර පාපී දේවල් සියල්ලෙන් මං අද ඉදම් මේ මොහොතේ හරි වලකිනවා කියලා දැම් මේ මොහොතේ ඔබට පුළුවන්න්න දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන හැම වෙලාම සිහියෙන් ඉඳගෙන තමන්ගේ සිතුවිලි දිහා බලමින් ජීවිතය යහපත් පැත්තට වෙනස් කරන්න අන්න අර අන්ධකාරයෙන් ඔබේ ජීවිතය මිදෙනවා. වලාකුලින් මිදෙන පුන් සඳ වගේ ඔබේ ජීවිතය ඒ මොහොතේ ඉදං ධර්මය තුළ යහපත තුළ බැබලෙන්න්න පටන් ගන්න. ඒ නිසා පින්වතුනි ඕනම කෙනෙකුට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව වැහෙන්නේ පංචානන්තරි අකුසලයක් කරගත්ත කෙනෙකුට විතරයි. කෙනෙක් මේ ජීවිතයේ තමන්ගේ මවමරලා පියාමරලා රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් ඝාතනය කරලා බුදු කෙනෙක්ගේ ශරීරයේ ලේසලවීමක් කරලා සංගභේදයක් කරලා මෙවැනි පංචානන්තරි අකුසල් පහෙන් එකකට හරි කීපයකට හරි මේ ජීවිතය තුළ ඔබ වැටිලා අන්න ඔබට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව ඇහෙනවා. එතනින් මෙහා වීරියවන්ත කෙනෙකුට නුවණ තියෙන කෙනෙකුට ඕනම මොහොතක ජීවිතය වෙනස් කරගෙන ධර්මාවබෝධය කරා මෙලෝම ජීවිතයේ ධර්මය පැත්තට හරෝගන්න පුළුවන්. මරණ මංචකෙ ධර්මය අවබෝධ කරගත්තා හිටිය. හිතන් එපා දැම් පරක්කු වැඩි. අනි ඔය බණටික මීට කාලෙකට කලින් ඇහුවන දැන් ඉතින් කරන්න දෙයක් නෑ සමාරුකෙන නහයිට ඩින්ද අංගලක් ගියත් එකයි අඩියක් ගියත් එකයි දැන් ඉතින් අපි ගිලෙන් ඕන ඔක්කොම ගෙලිලා ඉන්නේ දැන් ඉතින් මැරෙනකං ඔය විදිහටම ඉන්නවා ආයිතින් කොහෙ වෙනස් වෙන්නද. එහෙම හිතහිතර පව්කංවර අකුසල් වල පුරුදු ජීවිතේම නං ගත කරන්නේ. ඔබ ප්‍රමාධි පුද්ගලේ පිංහතුනි මරණ මංචක අන්තිම මොහොතේ ධර්මය හිත පිහිටලා ධර්මය අවබෝධ කරපු අයි ධර්මීන් ගැලවිච්චාය අකුසල් යටපත් කළ කුසල් බලවත් කරගත්තයි මේ ශාසනය ඉන්නවා. දැන් බලමු අපි ඔබ අහල ඇති සරුකානි කියල බේබද්දෙක් ගැන තියෙනවා. මේ සරුකානි කියන බේබද්දා සංයුත්ත නිකායේ සඳහන් වෙන ඔහුගේ විස්තරේ ඔහු හැබැයි බණහන දන් දෙනවා සංඝය ඇසුරු කරන නමුත් අර බේබදුකම අතහැර ගන්න බැරුව හිටිය ඔහුමයි ඕන තරක් ඉන්නවන් සමරු පන්සල් යනවා පින්කං කරනවා පින්කං සංවිධානය කරනවා ඒවට උදව්පකාර කරනවා ශ්‍රමදාන කරනවා හැබැයි බේබදුකම අතහරින්න බෑ.
සල්ලාලකම අතහැර ගන්න බෑ. දුරාචාරකම් අතහැර ගන්න බෑ. සමහරු ඒවා සාධාරණීකරණය කරන්නගෙන අපි ඉතින් පන්සලේ ඉන්නකොට එතන උපාසකය. කනබොන වෙලාවට අපි එහෙම තමයි කියනවා. නටන වෙලාවට නටනවා, පාටිවල පාටිදානවා, කනබොන වෙලාවට හොඳට කනවා බොනවා. අපි පන්සලේ එහෙම තමයි. තමන්ගේ අර පව්කම් සාධාරණීකරණය කර කර ඔය වගේ කියන අය ඕන තරම් මේ සමාජය අහලා ඇත. සරුකානිත් ඔය වගේ පුද්ගලයෙක් බණ අහන්න එනවා. හැබැයි සමහරලාට බණ අහනකොට හිතෙනවා මං වැරදි. මං කොහොම හරි මේ අඩුපාඩු හදා ගන්න ඕන. මං කොහොම හරි මේ වැරදි හදා ගන්නවා. හිතනවා. හැබැයි සමහරුන්ට වීරිය නැහැ. සමහරු මේ බණ අහන එකේ වටිනාකම තමයි දැන් ඔබ ළඟ අපි හිතමු ඔබ ගාව වැරදි තියෙනවා. ඔබ තාම හරියට පංචශීලී පිළිපද ගන්න බැරි කෙනෙක්. ඔබ ගාව ඔය කියන දුරාචාරකම් තියෙනවා කියලා හිතන්න. බණ අහන එක නවත්තන්න එපා කවදාවත්. බණ අහන්න. ඒ බණ අහගෙන යනකොට යම් වෙලාවක් එනවා ඔබටම ඒ සියල්ල අතහරින්න පුළුවන් ශක්තිය ඔබ තුලින්ම එනවා. කවුරු කිව්ව ඔබට පොන්චි කාලේ ඉඳන් ඕන තරම් කියලා ඇතිනේ. දැන් බලන්න දැන්වීමක් දැම්මත් අපි දන්නවා රූපවාහිනී දැන්වීමක් සාමාන්‍ය ලංකාවේ ගියත් ඔය මත්පැන් බොන දර්ශන මේවා බොද කරලා පෙන්නනවා. සිගරට් පැකට් එකක් ගහලා තියෙනවා. පිළිකා ඇති කරනවා, පෙනහළු පිළිකා ඇති කරනවා, මුඛ පිළිකා ඇති වෙනවා, පින්තූරව දාලා තියෙනවා. කටවල් කුණු වෙච්ච ඒවා, පෙනහළු කුණු වෙච්ච ඒවා පින්තූරක් දාලා තියෙනවා. ඒත් මේක අතහැර කොච්චර දෙමව්පියෝ කියනවා අනේ පුතේ ඕවා නවත්තපන්. සමහරට බිරිඳ අඬලා කියලා ඇති, වැඳලා කියලා ඇති මිනිහෝ බොන්න එපා කියලා. ළමයි අනේ තාත්තේ බොන්න එපා කියලා කොච්චර කියලා ඇති. එතකොට මේ කවුරු මොනවා කොහොම කිව්වත් ඒක අතහැර ගන්න බැරුව ඒ වැරද්දට ඒ අකුසලයට ඇබ්බැහි වෙලා ඇදිලා යන මිනිස්සු කොච්චර ඉන්නවද? හැබැයි බණ අහන එක නවත්තන්න එපා. ඒ බණ ඇසීමම තමයි ඔබේ ජීවිතේ තීරණාත්මක සාධකය යම් වෙලාවක මේ සියල්ල අතහරින්න. ඒ බණ අහගෙන යනකොට යම් වෙලාවක නොසිතන වෙලාවක ඔබේ ජීවිතේම වෙනස් කරන බණපදය ඔබට ඇහෙන්න පුළුවන්. නොසිතන වෙලාවක. සමහර අය ඒ එක බණපදයෙන් මුළු ජීවිතේම වෙනස් කරගන්න. ඒ බණපදේ ජීවිතේ නොසිතන විදිහට තමන්ගේ ජීවිතේ වෙනස් කරන. ඒ වගේ සර්කානෙත් සංඝය ඇසුරු කරා දන් දුන්නා පින්කම් වලට සම්බන්ධ වුණා හැබැයි බේබද්ද. ඔය අතර මිනිස්සුත් දැන් ඔහොම සමාජයේ මේක පැතිරෙනවනේ. දුස්සීල කෙනා ගැන සමාජයේ අපකීර්ති මිනිස්සුත් කියනවා මේ මිනිහා කොච්චර බේබදු උදේ ඉඳන් බීලා පුදුම බේබද්දේ. එහෙම කියකේ දැන් සමාජයේ අපකීර්තියක් මේ සරකාණි ගැන පැතිරිච්ච කාලේ. ඔය අතරේ සරකාණිට පුළුවන් වුණා තමන්ගේ සීලේ සම්පූර්ණ කරගන්න. තමන්ගේ ජීවිතය වෙනස් කරන බණපදේ තමන්ගේ ජීවිතයට කාවැදුණා. එදා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්ත මං අද ඉඳන් මේ මොහොතේ ඉඳන් මේ සියලු වැරදි අකුසල් වලින් වළකිනවා. මං ප්‍රාණඝාතයෙන් වළකිනවා. දිවිහිමි මං සොරකමින් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මං වළකිනවා. මං බොරුවෙන් වළක මේ පංච සීලයේ තුල දිවිහිමියෙන් අධිෂ්ඨාන කරගෙන පිහිටියා. බණ අහපු කෙනෙක් ධර්මයේ මෙනෙහි කරා. යෝනිසෝ මනසිකාරයේ යෙදුණා. ඒ ගැඹුරු ධර්ම කාරණා නුවණින් විමසමින් තමන් තුලින් ගලපනකොට තමන්ට ධර්මයේ තුල හිත පිහිටියා. සර්කාණි ලෙඩ වෙලා එක්තැන් වුණා. ධර්මීයම හිත පිහිටවාගෙන ධර්මීයම මෙනෙහි කරා. සර්කාණි මැරුණා. සර්කාණි කියන පුද්ගලයා මැරුණට පස්සේ ඒ කටයුතු අවසන් වෙලා දවසක් එක පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ හමුවෙන් ඇවිල්ලා මේ සර්කාණි ගැන කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මතකද අර සර්කාණි කියලා මෙහෙම පුද්ගලයෙක් හිටියා. ওই මිනිස්සයා මේ බණ අහන්න එහෙමත් ආවා. ওই දම්පින් කනුත් දුන්නා. හැබැයි බේබද්දා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔහු මිය ගියා. කොහෙද ඉපදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ සර්කාණි කුල පුත්‍රයා සතර අපායෙන් මිදිච්ච කෙනෙක්.
ඔහු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරලා උතුම් සෝතාපට්ටි ඵලයේ පිහිටලයි මරණයට පත්වනේ. ඔහු දැන් සුගතියේ දිව්‍ය ලෝකික ඉපදිලා කියනවා. අර අහපු පුද්ගලයා මේක අහන්න ආවේ ඔය උත්තරේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. සමහරු ඉන්නවනේ බලාපොරොත්තු වෙන උත්තරේ නොලැබුණොත් ඒක විවේචනය කරනවා. එයා එන්නේ උත්තරේ හිතේ තියාගෙන. ඒ උත්තරේ හම්බුනාට පස්සේ අන්න බුදුහාමුදුරුවොත් මෙහෙම කිව්වා. ඕ මං කිව්වේ කියලා අර තමන්ගේ මේ කතාව සාධාරණීකරණය කරන්න අර බුදුහාමුදුරන්ගේ වචනේ ඉස්සරහට දාගෙන මේ කතාව කියාගෙන යන්න තමයි යාවේ සරකාණි ගැන. හැබැයි නොසිතන උත්තරයක් බුදුහාමුදුරන්ගෙන් ලැබුණා. සරකාණි සෝවාන් වෙලා සුගති දැන් මේක පිළිගන්න කැමති නැහැ. ඒ වෙලේ බුදුහාමුදුර ළඟින් වන්දනා කරලා නැගිටලා පිටත් වෙලා ගිහිල්ලා යනකොට මගතොටේ හම්බුණා පිරිසක් අර වගේම පිරිසක් ඉන්නවා. ගිහින් කිව්වා "ඒ බං ආන් අර සරකාණිය සෝවාන් වෙලාද?" අන්න බුදුරජාණන් වහන්සේ මං ගිහින් ඇහුවනේ. දැන් කවුද ඇහුව මේ නගරේ සෝවාන් නොවෙන්නේ? ඔය බේබද්දා සෝවාන් වුණා. අන්න දැන් බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනෙට ගරහන්න ගත්තා. තමන්ට ගැළපෙන තමන්ගේ හිතට හරියන වචන බුදුහාමුදුරන්ගෙන් නොලැබිච්ච තැන දැන් බුද්ධ වචනයට බැන බැන යනවා. මගතොටේ හම්බෙනවා. තව යනකොට බේබද්දෝ ටිකක් හම්බෙනවා. ඒ බේබද්දන්ටත් කියනවා "ආම් බං අර සරකාණිය සෝවාන් වෙලාලු." කවුද කිව්වේ? මම ගිහින් ඇහුවා කියන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි කිව්වේ. දැන් කවුද සෝවාන් නොවෙන්නේ කියලා. දැන් මේක හැම තැනම බැන බැන ගියා. මේ කතාව පිණ්ඩපාත යන භික්ෂුන් වහන්සේලාටත් මිනිස්සු මගතොටේ කියන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මෙහෙම කතාවක් කියලා තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මේ සරකාණි මුල් කරගෙන ධම්සභා මණ්ඩපයේදී ධර්ම කාරණා ගැන ධර්ම දේශනාවක් කරා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිහි ජීවිතේ ගත කරන කාම භෝගී ගිහි ජීවිතයක් ගත කරන පංච කාමයන් තුළ ඉන්න මේ අන්ධ බාල පෘථග්ජන ලෝකයා කොහොමද අහනවා කෙනෙක් මැරුණට පස්සේ උපදින තැන දකින්නේ. ඒ ඥානයේ තියෙන්නේ ලෝතුරා බුදු කෙනෙකුට. කෙනෙක් මැරුණට පස්සේ උපදින තැන දකින්න නුවණ චුතෝපාත ඥානයේ තියෙන්නේ ලෝතුරා බුදු කෙනෙකුට. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයේ තියෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට. පුබ්බේ නිවාසානුස්සති ඥාන කෙනෙක් කල්ප ගණන් සසර ඉපදෙමින් මැරමින් කර්මානුරූපව යන ගමන දකින්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම. අනන්ත බුද්ධ ඥානයන්ගේ යුක්ත ලෝතුරා බුදු කෙනෙක් බුදුනුවනින් බුදුවැසින් ඒ සර්වඥතා ඥානයෙන් දකිනදේ ඒක විවේචනය කර කර ඒක පිළි නොගන්න මේ අන්ධබාල පුතජන ලෝකයාට තියෙන දැනුම මොකක්ද ඇහුව. බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරා මහණෙනි සරකාණි කුලපුත්‍රයා මරණාසන්න කාලේ සීලය සම්පූර්ණ කරා. ඒ නිසා මතක තියාගන්න අර බේබද්දා බේබදුක මේම ඉඳගෙන සෝවාන් වුණා නෙමෙයි. ඔහු යම් මොහොතක අවසාන කාලේ හරි තමන්ගේ වැරදි තේරුම් අරගෙන තමන් දැඩි අධිෂ්ඨානයෙන් පංච සීලේ පිහිටිය. සීලේ සම්පූර්ණ කරගත්තා. ධර්මය මෙනෙහි කර අවසාන දින කීපෙ හරියේ ධර්මය තුළ හිත පිහිටවාගෙන සිල්වත්ත ජීවත් වනා ධර්මය අවබෝධ වනා මරණයට පත්වෙන්න පෙර. ඒ නිසා පිංහතුනි කෙනෙක්ගේ ජීවිතය ඕනම සමාජය මොනවා කිව්වත්. මිනිස්සු කියයා ඔයා අද උපාසකය වුණට ඒ කාලෙමයා මෙහෙමයි. අද මේ සුදුරදි පොරෝගෙන අද නිකන් සිල්ට දිදාගෙන හිටියත් ඉස්සර ඔයා ඔහොමයි. ඔහොමන මිනිස්සු කියන්න. ඉස්සර මෙහෙමයි ඒ කාලෙ මෙහෙමයි යාගේ තාත්තා මෙහෙමයි යාගේ බාප්පා මෙහෙමයි එයාගේ පවුලයයි මෙහෙමයි. සමාජයේ මිනිස්සු හැම වෙලාම උත්සාහ කරන්නේ කෙනෙක්ව හෙලා දකින්න පහත් කරන්න. බලන්න කෙනෙකුගේ ගුණයක් අගේ කරනවට වඩා ගුණ මකනයනේද වැඩිපුර ඉන්න කියලා සමාජය කෙනෙක්ගේ ගුණයක් දකින්න කැමති නෑ. දැන් කවුරු හරි කියනවා අනේ අසවලා සිල් ගන්න ඇවිල්ලා හිටියන්නාද? අන්න අසවල් කෙනා පන්සලට ඇවිල්ලා හිටියා මේ පොයට සිල් ගන්න. එතකොට සීලේ වටිනාකම දන්න කෙනෙකුගේ ගුණයක් අගේ කරන කෙනෙක් නම්
අනේ සාදු කොච්චර දෙයක්ද. අනේ කොයි වෙලේ හරි සීලේක පිහිටලා එක දවසක් හරි සිල් සමාදන් වෙනවනම් කොච්චර ආනිසංසයක්ද. අනේ සාදු කියලා ඒකත් තමන් අනුමෝදන් වෙනවා. ආශිර්වාද කරනවා. අනේ මේ සීලාදී ගුණ ධර්ම රැකගෙන තව තවත් ගුණ පුරාගන්න ඔහුටත් වාසනාව ලැබේවා කිය. හැබැයි ගුණමකු කෙනා ඉරිසියාකාරය කොහකකම තියෙන කෙනා ඒ කියනකොට මතක්කෙන්නේ ඔය සුදුරෙදි පොරෝගෙන හිටියට යාගේ ඒ කාලෙ මෙහෙමනේ ඔය නිකම් බොරු සීල් අන්න අර සීලයට ගරහන්න පරණ ඒ කාලෙ මෙහෙමයි තාත්තගේ කාලෙ මෙහෙමයි ආච්චිගේ කාලෙ මෙහෙමයි ඕක පොඩි කාලෙ මෙහෙමයි ඔහොමන ඔය විදිහට ගරහා කර කර සමාජ මේ වගේ හැබැයි මතක තියාගන්න ඒ අන්ද බාල පෘතජ්ජන මඩ ගොඩක් වගේ තියෙන සමාජෙන්ම තමයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ පහළ වෙලා ලෝකෙම සුවදවත් කර ඕනම මොහොතක ජීවිතය වෙනස් කරගන්න පුළුව. හරි ලස්සන ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කර. යථා සංකාර දානස්මින් උජ්ජි තස්මින් මහාපතේ. පදුමන් තත්ත ජායේත සුචිගන්දම් මනෝරම. ඒවන් සංකාර භූතේසු අන්දභූතයේ පුතුජ්ජනයේ අතිරෝචති පඥ්ඥාය සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ කිය. මේ ගාථාව තේරුම් එක දමපදේ සඳහන් වෙනවා මේ බොහොම ලස්සන ගාථාව යථා සංකාර දානස්මින් උච්චි තස්මින් මහාපතේ. මේ මහපාර අයිනේ කුණු දාන මඩවලවල් තියෙනවා නිකම් මඩ වෙච්ච මඩවල වතුර පිරිච්ච මඩවල මේකට කුණු විසි කරනවා මිනිස්සු. මේ මඩවලේම නෙළුම් පිපෙනවා. පදුමන් තත්ත ජායේත සුචිගන්දම් මනෝරම්. පදුම කියන් නෙළුම් පිපෙනවාර මඩවලේ. හැබැයි නෙළුම මඩ ඇතුළෙ නෙමේ මඩෙන් උඩට එනවා. ඇවිල්ලා ලස්සනට මල මඩෙන් උඩට මතු වෙලා මඩ නොගෑවී නෙළුම් මල පිපිලා ලස්සන කරනවා ඒ පරිසරයම සුවදවත් කරන. අන්නේ වගේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ඒවන් සංකාර භූතේසු අන්දභූතය පුතු ජනර මඩ ගොඩක් වගේ තියෙන අන්දභාව පෘතජ්ජන ලෝකෙ ඉරිසියාවල් කුහකකං ගුණමකුකං දුස්සීලකං දුරාචාරකම් පිරිච්ච මේ මඩ ගොඩක් වගේ තියෙන පෘතජ්ජන ලෝකයේ තුළින් මයි සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය තිසරණී පිහිටපු සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන තමන්ගේ ජීවිතයේ අඩුපාඩු හදාගත්ත ශ්‍රාවකයා මතු එන්නෙත් අර මඩගොඩෙන්මයි. හැබැයි එයා මඩ නොගාගෙන මඩ තවරගන්න නැතුව මඩෙන් උඩට මතුවෙනවා. මතුවෙලා සීලයෙන් ගුණයෙන් තමන් තුළ දියුණු කරගත්ත ධර්මානුකුල ගුණධර්මවලින් ඒ පරිසරයෙන් බබලෝනවා ලෝකෙම සෝදවත් කරන. අන්නේ නිසා අපිට මේ සමාජයෙන් බැහැරව දැ සමාරුග මේ සමාජය වුව කරන්න බෑ සමාජය තුළ ඉදං ඕව කර සමාජය තුළින් තමයි මතු වෙන්නේ. ඒ සමාජය තුළින්ම තමයි ගුණධර්ම පුරණය මතු වෙන්නේ. හොරු පිරිච්ච භූමියම තමයි හොරකන් නොකරනය ඉන්නවා තැන් තැන්වල. හැමෝම හොරාකනුවනෙමේ. ඔය අතරෙම ඉන්නවා කවදාවත් නොදුන් දෙයක් ගන්න නැති සොරකන් නොකරන මිනිස්සු. පෞකාර ප්‍රාණඝාතයට හිත නැබුරු වෙච්ච ලෝකයේ මිනිස්සු අතරම ඉන්නවා ප්‍රාණඝාතාදී අකුසල් වලින් වැළකීච්ච කවදාවත් සතෙක්ගේ ජීවිතයක් මන් තොර කරන්නේ කියලා මැස්සෙක් මදුරු එක්කත් කූඹිය එකත් මගේ අතින් මරන්නේ කියලා දැඩි අධිෂ්ඨානයෙන් ප්‍රාණඝාතයෙන් වළකින අය අර සමාජෙම ඉන්නවා. සල්ලාලකමට නැබුරු වෙච්ච ඒවට පොළඹෝන අකුසල් පිරිච්ච රාගේ මත්වෙච්ච සමාජය තුළම ඉන්නවා තමන් උතුම් සීලාදී ගුණධර්ම රකිමේ සමහරු බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා විවාහවෙච්චාය දිවිහිමියෙන් වැරදිකාම සේවනින් වැලකිලා ස්වාමිය බිරිඳ අතර පමණ තමන් කාමභෝගීව සතුටුවීමේ තමන්ගේ ජීවිතයේ උතුම් සීලාදී ගුණධර්මෝල ආරක්ෂා කරගෙන ඉන්න බුදුහාදුරන්ගේ ශ්‍රාවකයෝ ඒ සමාජෙම ඉන්නවා. බොරුව පිරිච්ච බොරුවෙන්ම ජීවත්වෙන බොරුව රජ කරන සමාජය තුළම කවමදාවත් පුංචි බොරුවක්කත් මං කියන්නේ මොන තරම් අලාභයක් මොන තරම් පාඩුවක් මොන තරම් මට හානියක් වුණත් මමනං
දිවිහිමියෙන් ජීවිතේ නැති වුණත් බොරුවක් කියන්නේ කියලා සත්‍යවාදීව ජීවත්වෙන මිනිස්සුත් අර මඩගොඩ වගේ තියෙන මේ සමාජය තුළම ඉන්නවා. බේබද්ද අතරම ඉන්නවා නොබී ඉන්න මිනිස්සු. සමහරු ඉන්නවා යං කියලා බලින් එක්කං යන. එක්කං ගිහිල්ලා පොළොබෝන බෝතල් අරගෙන බලින් එනවා ගෙවල්ලෝට එක්කං යන්න. හරි උඹ වියදම් කරන්න ඕන්න අපි අරන් දෙන්නම් කියලා එක්කං යන. ගිහිල්ල වාඩි කරලා කෑමත් හදාගෙන ඇවිල්ලා වීදුරුවට අත්දාලා අතටම දෙනවා. අර පිරිස අතරම එක හික්කු පැත්තකට ගිහිලා හොරෙන් හලලා මොනෝ හරි බීම ටිකක් දාගෙන සද්ද නැතුව එක්ක මේක හලල හරි එක්ක පැත්තකින් තියල හරි අර පිරිස අතරම ඉඳලා තමන්ගේ ගුණේ රැකගෙන එතනින් නැකිල්ලා එන මිනිස්සු ඉන්නවා මේ සමාජෙම. ඒ නිසා ලෝකයාම දුස්සීල නෑ. ඒ දුස්සීල දුරාචාරය පිරිච්ච පවකාර සමාජය තුළින්ම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ ඉන්නවා උතුම් ගුණධර්ම රකින සද්ධහාදී ගුණධර්ම ආරක්ෂා කරන ධර්මය පිහිටපු ධර්මය ආරක්ෂා කරන ධර්මයට ගරු කරන අර වලාකුලින් මිදෙන පුන් සඳ වගේ ජීවිතය අර අන්දකාරයෙන් ගලෝගත්ත බැබලෙන පුද්ගලයෝ මේ සමාජ තුළ ඕට තරඟන්නවා. ඒ නිසා පින්වතුනී අලුත් තවුරුද්දක් සුභවෙන්න නම් යහපත් ගුණධර්ම ජීවිතය ඇති කරගන්න. මේ බුද්ධ ශාසනය තුළ බුද්ධ ශාසනය කියලා අපි අහපු මේ ශාසනික දේවල් ජීවිතයේ පුරුදු කරන්න. සබ්බ පාපස්සා කරන සියලු පාපි අකුසල්වලින් වලකේ එකක් දෙකක් තුනක් කීපයක් නෙමෙයි. සියලු පාපිය පුංචි වරදේ පවා බිය දකින. මේ පෘතජ්ජන ජීවිතයේ භයානකම බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වා මහණෙනේ පෘතජ්ජනයාගේ ජීවිතයේ වතුර වීදුරුවක් වගේ කියව. පුංචි වතුර වීදුරුවක්. ඒ වතුර වීදුරුවට ලුණු කැටයක් දාන මොකද වෙන්නේ? අර වීදුරුවම ලුණු රහවෙන වතුරටි ඔක්කොම ලුණු රහවෙන. ඒ වගේ තමයි පෘතජ්ජන ජීවිතයේ එක පුංචි වරදත් සමහර වෙලාවට පුංචි කියලා හිතන අකුසලෙත් ඇති ඒක බලවත් වෙලා අපායටයන්. මොකද ධර්මාන් අකුසල් ප්‍රහාණය කරන ක්‍රමේ දන්නේ සීලේක පිහිටලනෑ ගුණධර්ම පුරලනෑ ධර්මය දන්නේ නෑ අර පුංචි අකුසලයක් බලවත් වෙලා අපායට යන්න පුළුවන් පෘතජ්ජනය. හැබැයි කෙනෙක් ඉන්නවා කොහොම හරි මං වැරදි හදාගන්නවා කියලා වැඩි නැකිට හරි ධර්මය පැත්තට යන කෙනෙ. පන්සිල් සමාදන් වෙලා දැඩි අධිෂ්ඨානින් ආරක්ෂා කරනවා. මොනවා හරි හේතුවකින් සමහරලාවට බොරුවක් කියවෙන. සිහිය මදිවිච්ච වෙලාවක සිහියෙන් හිටපු නැති වෙලාවක කොහොමහරි හැබැයි ඒ මොහොත්තෙම තේරුම් ගන්නවා මං බොරුවක් කිව්වා. මං ආයි නම් මේ වැරද්ද කරන්නේ. ආයිතින් සංවරයට එනවා. අන්න ඒකයි වැදගත්මදේ. පිංහතුනි සෝතාපන්න පලයට පත්වෙන කල් ජීවිතය අඩුපාඩු වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. හැබැයි ධර්මී හැසිරෙන ශ්‍රාවකයා ඒක සාධාරණය කරණය කරන්න කවදාවත්. ඒක තමයි ධර්මී හැසිරෙන ධර්මමාර්ග යන ශ්‍රාවකයාගේ තියෙන උතුම්ම ගුණේ. ඔහු වරද සඟවන්නේ. ඒක සාධාරණය කරණය කරන්න අච්චර පවකක් කරනවා නම් මං කරහම් මොකද කියලා හිතන්නේ කවදාව. පුංචි වරදේ පවා බිය දකිනවා. වරදක් උනානං ඒ මොහොතෙම දැඩි අධිෂ්ඨානයෙන් ආයි පන්සිල් සමාදන් වෙනවා. දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මං ආයිනම් මේ වරද්ද කරන්න. එතකොට මේ විදිහට ජීවිතය අඩුපාඩු හදාගෙන වැටි නැකිටිනෝ වගේ ධර්මය පැත්තටම යන ශ්‍රාවකව ඉන්න. පුළුවන් තරම් පින් කරනවා දන් දෙනවා පින්කංවලට උදව්පකාර කරනවා පින්කං සංවිධානය කරන අනිත් අය පිනට යොදෝනෝ පිනට යොමු කරනවා දැන් එයාගේ ජීවිතයේ පුුණ්‍ය ගංගාවක් වගේ. නිතර පිනට නැමුරුවෙච්ච පුුණ්‍ය ගංගාවක් වගේ ජීවිතේ. අපි හිතම යාගේ අතිනු තර වගේම යම් වෙලාවක ප්‍රමාදයක් තුළ අකුසල් වෙනවා. අර වගේම ලුණු කැටයක් දෙකක් ගඟට වැටෙනවා. දැන් ගඟලුණු රහවෙනවද? නෑ. ඒක තේරුම මොකක්ද? ඒ වැරැද්ද වෙච්ච සැනින් ඔහු ඒක තේරුම් අරගෙන ඒකෙන් මිදෙනවා ආයි මම මේක කරන්නේ නෑ. ඒ අකුසලේ බලවත් නොවෙන විදිහට කුසල් බලවත් කරනවා. පින් කරනවා. ධර්මයට යොමු වෙනවා. හැබැයි පෘතජ්ජන ජීවිතේ
පුංචි වතුර වීදුරක් වගේ බුදුහාඳුරු පෙන්නුවේ. ඔහු දන්නේ නෑ සීලේක පිහිටලා ආයිතින් සංවරයට ඉන්න හැටි දන්නෙත් නෑ. වැරැද්දක් වුණාට පස්සේ සාධාරණය කන අච්චර පව්කම් කරනවා නම් මං කරහම්මකද. අන්න එහෙම හිතනවා. අච්චර කෝටි ගණන් හොරකං කරන මිනිස්සුයි වැඩ බිලයින්නේ ති අපි හොරකං කරහම්මකද කියලා හිතන. අච්චර ප්‍රාණඝාත කරන මිනිස්සු මේ සත්තු මරම ඔය හොඳට ඉන්නේ. ඔය හොඳට ලෙඩත් දුකන්න නැතුව කිසිහෙනයක් නැතුව ඉන්නේ. අපි කරහම්මකද අන්න ඒ විදිහට මිනිස්සුන්ගේ සමාජය තියෙන බේබදුකං හොරකං වංචාවල් දූෂණ ඒවා ඉස්සරහට කියා තමන්ගේ වැරැද්ද සාධාරණය කරණය කර ඉන්නවා මිසක් කවදාවත් අඩුපාඩු හදාගන්නේ. සමාට දානයක් දෙනවා දීල බනිනවා. ඇයි පිනේ වටිනාකම දන්නෙන. අනුන්ට දන් දෙන්න ගියත් ඒක අඩුපාඩුවක් හොයන්න දීල ආපස්සට බැන බැනයිනවා. පින්කමක් කරන්න ගියත් එතන රණ්ඩුවක් කලන මොනවාහරි එතන ප්‍රශ්නයක් හොයන්න. එදකොට ජීවිතයේ හරියට අර පුංචි වතුර වීදුරුවක් වගේ. හැම වෙලීම පින් රැස්වෙන කුසල් වැඩෙන පුුණ්‍ය ගංගාවක් නෙමේ පුංචි වතුර වීදුරුව. ඒ වතුර වීදුරුවට පොඩි ලුණු කැටයක් වැටුනත් සැනින් ලුණු රහවෙනවා වගේ එක පුංචි අකුසලයක් ඇති වූ අපායට ඇදගෙනයන්. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ ධර්මයක පිහිට ගත්තේ නැත්නම් කොයි මොහොතේ මොන ආකාරයට ජීවිතය අවාසනාවන් තීරණමකට ඇදගෙන වැඩයිද කියලා අපි කවුරුත් දන්න. මේ බණහන ඔබ මතක තියාගන්න. ඔබට සමහර වෙලාට මේ බණහනකොට හිතෙන්න්න පුළන් ඇත්තනේ නම් මේ කියනේ ඇත්තන ඇත්තන කිය. හැබැයි සැනින් අමතක වෙන. ඒක තමයි අවිද්‍යාවෙන් වැහිලයින්න තන්හාාවෙන් බැදී ගිය මනසක් ඇති සත්වයාගේ සාමාන්‍ය ස්වභාවය. ඒක පුදුම වෙන්න දෙයක් නෙමේ. ඒ තම අවිද්‍යාව ස්වභාව ප්‍රමාදයටමයි හිතාදීන්. අපේ හිත අපේ විඤ්ඥානය වැහිලා තියෙන්නේ ලෝබ දවේශ මෝහකින අකුසල්වලින් හිත වැහිලතිය. හිත හැම වෙලාම අකුසලෙන් වහගෙනන්න. ඒ අකුසලෙන් වැහිච්ච මනස බණ අහනකොට හොඳ නරක කියල දෙනකොට කුසල් අකුසල් ගැන ඇහෙනකොට යම් මට්ටමකට තේරෙන ඇත්තනෙන් නම් කියල. හැබැයි තමන්ගේ අවිද්‍යාව අයෝනිසෝ මනසිකාරය ධර්මය දියුණු කිරීමේ මේ හැකියාව ප්‍රබලෝ වඩල නැත්නම් ආයමත් සැනින් හිත වහගන්න අකුසලේ. අර වලාකුළුවලින් වැහිලෑන වගේ ආය හිත වැහෙනවා. මේකින් ගැලවෙන්න තියෙන වීරියෙන්මයි වෙන ක්‍රමයක් නෑ. බුදුරජාණන් වහන්සේ නිසා පෙන්වා මහනෙන මේ ලෝකයේ කුසල් දහම් කියල යමක් ඇත්ද. මේ ලෝකයේ තුළ යම්තාක් දේවල් තියෙනවදන් කුසල් කියලා ඒ සියල්ල තනි වචනයකට කැටි කරන්න පුළුවන්. ඒ තමයි කිවා අප්‍රමාදී භාවය. මේ ලෝක යම්තාක් කුසල් දහම් ඇද්ද ඒ සියල්ල අප්‍රමාදී භාවය කියන වචනයට ඇතුල් කරන්න පුළුවන්. ඒක අන්න වීරිය අප්‍රමා වීරියෙන් තමයි මේ සියල්ල ජයගන්න තිය. කුසීතකමෙන් අලසකමෙන් කම්මැලිකමෙන් අද නොවේ හෙට පස්සෙ බැරිය කියලා කවදාවත් ධර්ම මාර්ග ඉස්සරහට යාගන්න බෑ. වීරි ඇති කරගන්න. වීරි ඇති කරගෙන සබ්බ පාපස්සා කරන සියලු පාපි අකුසල්වලින් වලකින් පුංචි වරදේ පවා බිය දකිින්. කවදාවත් තමන්ගේ වැරැද්ද සාධාරණය කරණය කර කර අකුසලේම හැදිලයින්න උත්සාහ කරන්න එපා පුංචි වරදේ පවා බිය දකිින්. කුසලස් උප සම්පදා පුළුවන් තරන් කුසල් වඩන්න පින් කරන්න. පුංචි කියලා කවදාවත් පිනට අවමං කරන්නත් එපා. බුදුහාන්දුරු පෙන්ව සමහරු මෙහෙම හිතනවා. ඔය පුංචි පිනක් කරලා වැඩක් තියෙනවාද ඕවත් මහලොකු පින්කන්ද ඔය පුංචි දේවල්න එහෙම කිය පිනට අවමං කරනයි ඉන්න. කවදාවත් පින පුංචි කියලා පිනට අවමං කරන්නත් එපා කිය. උනහස උපමාවකට පෙන්නවා මහනෙන භාජනයකට ජලය බින්දුව වැටිලා මේ භාජනයම ජලයෙන් පිරිලා ඉතිරිලා යනවා. අන්නේ වගේ තමයි ජීවිතය පුංචි පින් එකතු වෙලා අපේ ජීවිතේම පිනෙන් පිරිලා ඉතිරිලා යන්න පුළුව. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න පුළුවන් තරම් කුසල් වඩා තමන්ගේ ජීවිතයේ පිනට කුසලයට නැඹුරු කරගෙන පිනට කුසලයට නැඹුරු වෙච්ච ජීවිතයක්
තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න කුසලස් උපසම්පදා දස කුසල් දස පුණ්‍යයක් ක්‍රියා ජීවිතය පුරුදු කරගන්න සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරන්න පොඩි වෙලාවක් හරි භාවනාවකට හිතක් පුරුදු කරගන්න ආනාපාන සති භාවනාව හුස්ම දිහාහිතය යොමු කරගෙන පුංචි වෙලාවක් හරි හිත පුරුදු කරන්න අනිත්‍ය මනසිකාරය හිත පුරුදු කරන්න මේ අනිත්‍ය මනසිකාරය තුළ හිතක් පුරුදු කරගන්න මේ ඇසානිත්‍යයයි කනානිත්‍යයයි නාසයානිත්‍යයයි දිවානිත්‍යයයි කයානිත්‍යයයි මනසානිත්‍ය හැමවිලීම හිතන්න ඇහැට පේන රූප කනට ඇහෙන සබ්ද නාසීත දැන්න ගඳ සුවඳ මේ හැම දෙයක්ම මේ ආයතන හය මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධය ගැන නුවණින් විමසන්න මේ අනිත්‍යයි දුකයි අනාත්මයි මම නොවේ මගේ නොවේ මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් මේ ආයතන හය තුළත් පංච උපාදානස්කන්ධය තුළත් දකින්න නෑනි කියලා අහපු ධර්මය තුළින් තමන්ගේ ජීවිතයට ගලපලා ධර්මය තුළින් තමන් තුළින් විමස විමස බලනවා එකට කියනවා යෝනිසෝ මනසිකාරය දෙනවා සද්ධර්මශ්‍රවනය යෝනිසෝ මනසිකාරය බුදුහාදුරු දේශනා කරන ධර්මය කල්්‍යයාන මිත්‍රයන්ගෙන් හරි පොතක් පතක් කියෝල හරි නිවැරදි බුද්ධ වචනය අහලා ඇසූ ධර්මය ඔස්සේ තමන් තුළින් විමස විමස බලනවා අපමත්තෝ විචක්කනු අප්‍රමාදිව නුවනින් විමසන අන්න එතකොට ටික ටික නුවන ප්‍රඥාව අවබෝධ යථාර්ථය තමන්ට වැටහෙන්න පටන්ගන්න ඊළඟට පිංහතුනේ මෛත්‍රිය පුරුදු කරන්න ජීවිතය පින අතර අග්‍රම පින මෛත්‍රී ඔබ ගිහි ශ්‍රාවකයන් හැටියට ගිහි ජීවිතයගත් මේ බණහන අයාතරින් බොහෝ පිරිසක් ගිහි ජීවිත ගත කරන ගිහි ශ්‍රාවකයන් ගිහි ශ්‍රාවකයන් හැටියට ඔබේ ජීවිතය තුළ මෙලව මෙත්තානිසංස සූත්‍ර පෙන්නු ආනිසංස 11 මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ආනිසංස 11 එයින් 10ක් දිට්ඨ ධම්ම වේදනයයි දිට්ඨ ධම්ම වේදනයයි කියන්නේ මේ ජීවිතේම ලැබෙන ආනිසංස 10ක් බුදුරජාණන් වහන්සේ පෙන්නන මෙලවම සැනසීමෙන් සතුටෙන් බොහෝම සැහැල්ලුවෙන් මානසික නිදහසකි හිතේ පීඩනයක් අපහසුවක් දුකක් නැතුව සැනසීමෙන් ඉන්නන මෛත්‍රිය පුරුදු කරන්න මේ ජීවිතයේ පුදුමාකාර සතුටක් සැනසීමක් මෙලව සැපක් විදින්න පුළුවන් මෛත්‍රිය වඩන කෙනාට මතක තියාගන්න මොන දේවල් තිබුණත් සමහරුන්ට බාහිරින් කෝටි ප්‍රකෝටි ගනම් මිල මුදල් තියෙන්න්න පුළුවන් ඉඩකඩම් ගෙවල් දොරවල් යානවාහන මොන තරම් වස්තුව දේපල තිබුණත් මානසික නිදහසක් නැත්නම් හිතේ තියෙන්නේ බය තැති ගැනීම දවේශය වෛරය කෝපය නින්දයන් නැති ගති මොකක්ද ජීවිතය තියෙන සැනසීම ඒ නිසා සැප නින්දක් ලබන්නත් හිතේ සතුටක් ලබන්නත් භයානක හීන නොදකින් ප්‍රබෝධමත් අවදිවෙන් ගින්නෙන් වසවිසෙන් අව්‍යාවිදවලින් අනතුරක් නොවෙන් දේවතාරක්කන්ති දෙවියන්ගේ පවා ආශිර්වාදය ආරක්ෂාව ලබන කෙනෙක්වෙන් අමනුස්සානම් පියෝති අමනුස්්‍යයන්ටත් ප්‍රියයි ඇයියා සියලු දෙනාට මෛත්‍රී වඩන කෙනෙ මනුස්සානම් පියෝති මිනිස්සුන්ටත් ප්‍රිය හැමෝම යාට ගරු කරන හැමෝම යාගේ ගුණ කියන ඔයා වගේ නවා මිනිස්සුන්ටත් ප්‍රිය කෙනෙ ඊළඟට යා හිත පිරිච්ච කෙනෙ දවේශෙන් වෛරෙන් කොපුරන් නැති කෙනාගේ මුහුණ පැහැපත් මුකවන්න විප්පසීතති බොහොම පැහැපත් පිරිච්ච හැම වෙලාම හිනා වෙලා සතුටින් ඉන්න කෙනෙ හැමෝටම හදවතිම ආශිර්වාද කරන කෙනෙ තුවටන් චිත්තන් සමාධ ඉක්මනින් යාගේ හිත එකඟ වෙන මෛත්‍රී අරමුණේ පිහිල බොහොම සතුට මෙලව ජීවිතේ මරණාසන්න වෙනකොට සිහිමුලාවෙන් නෙත්නෑ කොච්චර ආනිසංස ගොඩක්ද කියල බලන්න ඒ නිසා මේ ජීවිතයේ මේ ආනිසංස ලබන්න නම් මෛත්‍රිය පුරුදු කරන්න හොදට මෛත්‍රී වඩන කෙනෙක් බවට පත්වේ ඊළඟට බුදුගුණ සිහි කරන්න බුද්ධානුස්සතිය පිංහතුනී අපි පුංචි කාලේ නම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචන්න සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානම් බුද්ධෝ භගවා මේ බුදුගුණ ගැන පුංචි කාලින කොච්චර අහල ඇත
හැබැයි සමහර වෙලාවට බුදුගුණ මොකක්ද අරහංගුණේ කියලා තේරුම් ගන්න විස්තර ඇතුව මේ ගැන නොදන්න කොච්ච බෞද්ධයෝ නමට ඉන්න බුදුගුණ නමේ නොදන්න බෞද්ධය කොච්චර ඉන්නවා නමට බෞද්ධ වෙච්ච. ඒ නිසා අඩු ගාන බෞද්ධයෙක් නම් බුදුගුණ ටික හරි නිතර මෙනෙහි කරන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නවා යමෙක් පුංචිම පුංචි වෙලාවක් බුද්ධානුස්සතිය වඩනවාද බුදුගුණ සිහි කරනවාද ඔහුගේ ජීවිතයට විශාල පිනක් විශාල ආරක්ෂාවක්. කෙනෙක් මයි සද්ධහා මත්තං ගැන මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධහා මාත්‍රයක් ප්‍රේම මට්ටම් බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් හිතේ ඇති වෙනවා බුදුගුණ අවබෝධයෙන් සිහි කර සබ්බීතයේ සග්ග පරායනු මරණ මංචකෙත්තේ බුදුගුණ සිහිවුණොත් ඒ කෙනයි කාත්තෙන් අකුසල් යටපත් වෙලා බුදුගුණ සිහිකිරීමේ කුසලේ බලවත් වෙලා සුගතියන් මරණ මංචකේ පෘතජ්ජනයකුට සෝවාන් විච්චගෙන කොහොම සුගතියෙන් පෘතජ්ජන කෙනෙකුට සතරාපාය මහගෙදර කරගෙන ජීවත්වෙන පෘතජ්ජන කෙනෙකුට මරණාසන්න මොහොතක අකුසල් යටපත් වෙලා කුසල් බලවත්වෙන්න නම් ඒ බලවත්වෙන්න තියෙන ප්‍රධානම කුසලේ තමයි බුදුගුණ මනසිකාරය. බුදුගුණ සිහිකරද්දී දහසක් අකුසල් යටපත්වෙනවා කියලා අටුවාවි සඳහන් වෙනවා. මහනිනි බුදුගුණ මෙනෙහි කරද්දී ඒ මොහොතට දහසක් අකුසල් යටපත් වෙලා බුද්ධානුස්සතිය හිත පිහිටනු. බුදුගුණ සිහිකරනකොට හිත රාගයෙන් යටපත් වෙන්නේ. හිත දවේශයෙන් යටපත් වෙන්නේ. බුදුගුණ සිහිකරන හිතක් මෝහෙන් යටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සද්ධාව හිතේ බලවත්වෙනවා. මහනෙනි නිතර බුදුගුණ සිහි කරනවා කියන්නේ යාගේ ජීවිතයට පුුණ්‍ය ගංගාවක් ගලනවා කියල බුදුරජාණන් වහස පෙන්. ජීවිතයට පින් ගංගාවක් ගලනවා බුදුගුණ සිහි කරනවට. එයා ධර්මී ගුණ සිහි කරනවා කියන යාගේ ජීවිතයට තවත් පුුණ්‍ය ගංගාවක් ගලන. එයා සඟගුණ සිහි කරනවා කියන යාගේ ජීවිතයට තවත් පුුණ්‍ය ගංගාවක් කලන. එනිසා නිතර තුනුරුවන් ගුණ සිහි කරන්න. පිනාතර අග්‍රම පින් රැස්වෙන. සචිත්ත පරයෝද තමන්ගේ හිත දමනය කරනවා. අකුසලේට ඇදෙන හිතා රාගයට ඇදෙන හිතා දවේශයට ඇදෙන හිතා මෝහෙට ඇදෙන හිතා ඉරිසියාවට වෛරයට කුහකකමට පලිගැනීමට ඇදී ඇදී යන හිත ඒ මොහොතේ මෛත්‍රිය වඩන. කරුණා මුදිතා උපෙක්කා හිත තුළ පුරුදු කරන. බුදුගුණ මනසිකාරයහින් හිත සද්ධාවෙන් බලවත් කරන. අන්න හිත රකිනවා සචිත්ත පරියෝ දපන. ඒ අතර සමත විදර්ශනාවසේ හිත අර අකුසල් වලින් යටපත් කරනවා වගේම අකුසල් ප්‍රහාණය වෙන විදියට අනිත්‍ය මෙනෙහි කරන. ආයතන ගැන පංචුපාදානස්කන්දය ගැන පටිච්ච සමුපාදය ගැන විදර්ශනා නුවනි යෝනිසෝ මනසිකාරයෙන් විමස බලනවා. අන්‍යයා තමයි බුද්ධ ශාසනී ඒ තම් බුද්ධානු ශාසන ඒ ශ්‍රාවකය තමයි බුද්ධ ශාසනය තුළ රැඳෙන් බුද්ධ ශාසනයේ සම්පූර්ණ කරගන්න මාර්ගයේ ගමන් කරන ශාසනය තුළ රැඳෙන කෙන. ඒක තමයි ශාසනය සබ්බ පාපස්සා කරන සියලු පාපි අකුසල් වලින් වැලකීම කුසලස් උප සම්පදා කුසල් දහම් පින් දහම් දියුණු කෙරේ සචිත්ත පරියෝදපන තමන්ගේ හිත රාග දවේශ මෝහාදී මේ ක්ලේෂයන්ගෙන් යටපත් කරගෙන ප්‍රහාණය කරගෙන හිත දමනය කර ගැන ඒ තා බුද්ධානු ශාසන මේ ලෝකෙ පහළ වෙච්ච මේ විශ්වයේ පහළ වෙච්ච යම්තාක් බුදුරු ඇද්ද ඒ බුදුරු පහළ වෙලා මේ ලෝකෙට පෙන්ල දුන්න ඒ අනුශාසනාව කැටි වෙන්නේ ඔන්න ඔතනට. අන්නේ නිසා ඔබ ඔබේ ජීවිතය තුළ බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්න උත්සාහගන්න. බුද්ධ ශාසනය තුළ රැඳෙන්න්න උත්සාහගන්න. බුද්ධ ශාසනය තුළ මේ ජීවිතය ආරක්ෂා කරගන්න උත්සාහගන්න. තිං අපි ආශීර්වාද කරන ඔබ හැම දෙනාට මේ ලැබිච්ච ජීවිතේ දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය මරණය කරාලං වෙන අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොතේ මොන විදියට අපේ ජීවිතයේ මරණය අපි කරයිද නත්ති ජාත සමරණ උපන්නාව කිසිම කෙනෙකුට නොමැරී ඉන්න නම් පුළුවන් ක්‍රමයක් නෑ කියල බුදුරජාණන් වහන්සේ පෙන්. ඒ නිසා මතකතියාගට ඉපදුනාන්නං ඒ කාන්තින් කවද කොතන කොයි මොහොතේ හෝ ඔබට මට අපි කාටත්
මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. හැබැයි බුද්ධ ශාසනයක් ලැබිලා මනුස්ස ජීවිතයක් ලැබිලා මේ තරම් බණහන්නත් ලැබිලා අවාසනාවන්ත විදිහට සතරාපාය මහගෙදර කරගෙන අපායට වැටෙන විදිහට නම් මැරෙන්නේ ඔබ තරම් පවකාරයෙක් ඔබ තරම් අවාසනාවන්තයෙක් තවත් ලෝකෙනෙ. මෙච්චර අත්තට ලැබිච්ච දේ බිමදාගත්ත. අත්තට ලැබිච්ච මැනික බිමදාගත්ත කෙනෙක් බවට පත්වෙන්න එපා. ඒ නිසා අප්‍රමාදීව ගුණධර්ම පුරාණ. තින් එහෙමනම් ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් ගුණධර්ම පුරාගන්න තුනුළුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපි මේ ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තියෙන් අග තැන්පත් ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ නාමෙන් අඩි 130ක් උස සුවිශාල චෛත්‍යරාජාණන් වහන්සේ නමක් සම්බුද්ධ ශාසනයට දායාද කරන්න හොරණ සීල සුවාර්ණ පුුණ්‍ය භූමී ඉදි කරනවා. ඒ ඉදි කරන බක්කුල මහා සෑයි ආශිර්වාදය මේ ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තියෙන් අග තැන්පත්වෙච්ච අවුරුදු 160ක් නිරෝගිය වැඩ සිටිය. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලක්වාසී ලෝවාසී හැම දෙනාටම සැලසේවා. මේ පවතින වසංගත තත්ත්වය ඉක්මනින්ම සම්පූර්ණයම ලෝකෙම දුරුවේවා. ඒවගේම ඔබ හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය සැලසේවා. සද්ධාදී ගුණධර්ම දියුණු කරගම සීලාදී ගුණධර්ම දියුණු කරගන්න විශේසිෙන් සබ පාපස්සාකරම සියලු පාපි අකුසල්වලින් වලකින් කුසලස් උපසම්පදා කුසල් වඩන්න පින් කරන්න සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගෙන ඔබ හැම දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුළම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගුතුනී අද ධර්මශ්‍රවනින් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් ඔබේ පවුල්වල සෑම සියලු දෙනාටමත් සැලසේවා කියලපි ආශිර්වාද කරනවා. තින් අද මේ ධර්ම දේශනාවේ පින්බරදායකත්වය ධර්මින් කටයුතු කරේ චූලාංගනී මොනරවල මහත්මිය විසින් එතුමියගේ උතුම් අරමුණ තමයි තම දියණිය වන හර්ෂිනී දියණියගේ අගෝස්තු 30 වෙනි දිනට යෙදෙන ජන්මදිනය නිමිත්තෙන් දියණියට ආශිර්වාද කිරීම. තින් අද මේ ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින ඒ දියණියට ආශිර්වාදයක් වේවා නිදුක් නීරෝගී සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාදය සැලසේවා. ඒ රැකී රක්ෂාදී කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම සැලසේවා කියලා දියණියට අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මැගේ දියණිය වන අංජිකා දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන සෙත් ප්‍රාර්ථනාවත් ඒ වගේම විලක්ෂණා තිලින දුරේශා කියන අයටත් ඒ වගේම සහෝදරයා වන චන්ද්‍රා මොනරවල සහ එම පවුලේ හැම දෙනාටම ඥාති හිතමිට්ටාදී සියලු දෙනාටම නිදුක් නීරෝගී සම්පත්ති තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව දායකත්වයේ දරන චූලාංගනී මොනරවල මහත්මියගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේම මේ වෙනකොට කොවිඩ් වසංගතයෙන් රෝගාතුර වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් මීට වසර 12කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු දයාබර ස්වාමිපුරුෂයා වන රාජා අමරසේකරද සිල්වා මහත්මයාටත් පරලෝ සැපත් වන්නට යෙදුණු තම දෙමාපියන් වන මිල්ටන් සහ සුජාතා මොනරවල දෙපළටත් නන්දාවති මහත්මියටත් නෑදෑ හිතමිට්ටාදී හැම දෙනාටමත් රට වෙනුවෙන් දෙවි පිදූ රණවිරුවන් ඒවගේම කෝවිඩ් වසංගතයෙන් මිය පරලොව ගිය හැම දෙනාටමත් පින් අනුමෝදන් කිරීම අරමුණ. තිගේ නම් සඳහන් කරපු ඒ සියලු ඥාතීට සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහවහා සංසාර දුකින් අතමිදේවා කියලපි සාදු කියල පින්දෙමු. තින් චූලාංගනී මොනරවල මහත්මියටත් එතුමියගේ දියණියන් ඒවගේම පවුලි ඥාති හිත මිත්‍රාදීන් සුජීවත්ව ඉන්න හැම දෙනාමත් ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසි ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණාබිලාසීව බුදුනුවන්ගේ හදවතෙහි නාලිකාව සමග රැඳී සිටමින් උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කළ පිණින්ම ඔබ හැම දිනමත් ප්‍රාර්ථනා කරන අපේක්ෂා කරන උතුම් ධර්මාව බොහෝ දේ පිණිස සියලු දේශනාමය කුසල් උපකාරක වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සුපින්නතුනි මෙත් සදහම් විකාශයේ මෙත් බුද්ධාභිවන්දනා උතුම් සදහම් හෝරාව නිමාව සන්තුහන් වෙද්දීම අප පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. උතුම් සද්ධර්ම දේශනාව නිසි ධර්මානුකූලව පැවැත්වූ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණගිලන් භික්ෂු මධ්‍යස්ථානය වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවනීය අවසරයි සිහිපත් කරන්න ඇති පූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම හඬනගා සාදුකාර ලබා දෙමින් ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාතුහු සාතුහු සාතු. සුපින්නතුනි උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ගෙන කටයුතු කළා වූ චුලංගනී මොනරවල මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට ඒ දියණියටත් ඒ පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා. ජන්මදිනයේ සිහිපත් කරන ඒ දියණියට නිදුක් නිරෝගී සුවයෙන් යුතුව සියලු කටයුතු සර්වපකාරයෙන් සාර්ථක කරගන්නට උතුම් තුන්රුවනි ආශිර්වාදයෙන් වේවා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධය සැලසේවා. සියලු පුණ්‍යානුමෝදනාවන් එලෙසින්ම සාක්ෂාත් වේවා. මේ සියලුම පින් ඒ හැම දිනාටම අනුමෝදන් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා සිද්ධාගෙනයි ඔබේ නිවහනින් සමුගන්නට බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් සද්ධර්ම දේශනාවක් සමග. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.